එකේ දෙවෙනි වීඩියෝ එක මම ඔන්න ඔයාලට අරන් ආවා. ඉතින් ඕගොල්ලෝ දැකලා ඇති පාරවල් වලේම ලයිට් හදලා තියෙනවා. ඒ ලයිට් දවල්ට ඔටෝම නිවෙනවා. ඒ වගේම රැයට ඔටෝම පත්තු වෙනවා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ අන්න ඒ වගේ අඳුරට සංවේදී ලයිට් එකක් හදන්න කොහොමද කියලා. ඉතින් අපිට 3 වෝල්ට් වගේ පොඩි කරන්ට් එකකින් වැඩ කරන LED බල්බ් එකක් අඳුරට සංවේදී කරගන්න තැන ඉඳලා 230න් වැඩ කරන ලොකු බල්බ් එකක් අඳුරට සංවේදී කරගන්න කොහොමද කියලා වෙනකන් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට දාන වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ. අපි එහෙනම් දැන් වීඩියෝ එකට යමු. ඉතින් අද වීඩියෝ එකෙන් කරන වැඩේට ප්‍රධානවම ඕන වෙන දේ තමයි මෙන්න මේක. මේක ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් ප්‍රතිරෝධක ගැන කියලා දුන්නා. ඒ කිව්වේ ස්ථිර ප්‍රතිරෝධක ගැන. ඒ කියන්නේ ඒවැයි ප්‍රතිරෝධයේ කිසිම වෙනස් වීමක් වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ ප්‍රතිරෝධකයක් ගත්තාම මේකේ ප්‍රතිරෝධය ආලෝකයට අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ ආලෝකය හොඳට වැටෙන වෙලාවක්, ආලෝකය වැඩි වෙලාවක් ගත්තොත් මේ වගේ ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය ගොඩක්ම අඩු වෙනවා. ප්‍රතිරෝධයක් ඇත්තෙම නැති ගන්නට යනවා. හැබැයි ආලෝකය ගොඩක් අඩු අවස්ථාවක් ආවොත්, ඒ කියන්නේ අඳුරු අවස්ථාවක් ආවොත් මේකේ ප්‍රතිරෝධය ගොඩක්ම වැඩි වෙනවා. ආලෝකයේ තීන අවස්ථාවක් ආවොත් මේක ප්‍රතිරෝධය ගොඩක්ම අඩු වෙනවා. ආලෝකයේ නැති අඳුරු අවස්ථාවක් ආවොත් මේකේ ප්‍රතිරෝධය ගොඩක්ම වැඩි වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මම අද ඕගොල්ලන්ට කියන අඳුරට සංවේදී බල්බ් එක හදන්න යනකොට පාවිච්චි කරන දේ. ඉතින් මේක අපි නිකන් LED බල්බ් එකකට ශ්‍රේණිගතව සම්බන්ධ කරලා පත්තු කරොත් මං කිව්වේ ආලෝකයේ තියෙනකොට මේක ප්‍රතිරෝධය අඩු වෙනවා. ඉතින් මේක අපි නෝමල් බල්බ් එකකට සම්බන්ධ කරලා බැටරියට සෙට් කරොත් අපට හදාගන්න වෙන්නේ ආලෝකයේ වැටෙනකොට පත්තු වෙන බල්බ් එකක්. ආලෝකයේ වැටෙනකොට පත්තු වෙන අඳුරට නිවෙන බල්බ් එකක්. ඉතින් ඒ වගේ දෙයක අපට කිසි ප්‍රයෝජනයක් නැහැ. අපට අවශ්‍ය වෙන්නේ ආලෝකයේ වැටෙනකොට නිවෙන අඳුර වැටෙනකොට පත්තු වෙන විදිහ එකක්. ඉතින් ඒකට අපට පාවිච්චි කරන්න වෙනවා ට්‍රාන්සිස්ටර් එකක්. ඒ වගේ දෙයක් පාවිච්චි කරලා අපට නොට් ගේට් එකක් හදාගෙන තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. ඉතින් එහෙනම් අපි ඒකට යමු. ඉතින් ගිය වීඩියෝ එකේදීත් මම ඔයාලට ට්‍රාන්සිස්ටර් ගැන කියා දුන්නා. ඉතින් ට්‍රාන්සිස්ටර් ගැන මේ වීඩියෝ එක බලන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් මම මේ වීඩියෝ එක කරන්න කලින් නැවත වතාවක් ට්‍රාන්සිස්ටර් ගැන කියලා පටන් ගන්නම්. ඉතින් අපි ට්‍රාන්සිස්ටර් එකකින් කරන්නේ පොඩි සිග්නල් එකක්, එහෙම නැත්නම් පොඩි කරන්ට් එකක් දීලා ලොකු කරන්ට් එකක් කන්ට්‍රෝල් කරන එක. පොඩි සිග්නල්, පොඩි කරන්ට් එකක් හෝ පොඩි වෝල්ටේජ් එකක් වගේ දෙයක් දීලා ලොකු කරන්ට් එකක් හෝ ලොකු වෝල්ටේජ් එකක් කන්ට්‍රෝල් කරන විදිහ. උදාහරණයක් විදිහට කිව්වොත් ගෙදරක තියෙන ටීවී එකක් ගන්න පුළුවන්. ටීවී එකේ 230 වෝල්ට් වලින් වැඩ කරන ලොකු වෝල්ටේජ් එකක් තියෙන්නේ. හැබැයි අපි ටීවී එක කන්ට්‍රෝල් කරන්නේ රිමෝට් එකකින් දෙන පොඩි සිග්නල් එකකින්. අපි රිමෝට් එකකින් දෙන පොඩි සිග්නල් එකකින් 230 වෝල්ට් කරන්ට් එකක් ස්විච් කරලා ටීවී එක අපි කන්ට්‍රෝල් කරනවා. ඊට පස්සේ කම්පියුටර් එකක් වගේ ගත්තොත් කම්පියුටරේ 230 වෝල්ට් ලොකු වෝල්ටේජ් එකකින් වැඩ කරන්නේ. අපි ඒත් කම්පියුටර් එක කන්ට්‍රෝල් කරන්නේ 5 වෝල්ට් වගේ වෝල්ටේජ් එකකින් වැඩ කරන මවුස් එකෙන් දෙන සිග්නල් වලින්. අන්න ඒ වගේ පොඩි සිග්නල් එකක් දීලා ලොකු කරන්ට් එකක් හෝ ලොකු වෝල්ටේජ් එකක් කන්ට්‍රෝල් කරන එක තමයි ට්‍රාන්සිස්ටර් එකකින් කරන්නේ. ඉතින් ට්‍රාන්සිස්ටර් එකක් ගත්තාම ඒකේ පරිපත සංකේත මම ගිය වීඩියෝ එකෙත් ඇඳලා පෙන්නුවා. මෙන්න මේ වගේ තියෙන්නේ NPN PNP කියලා වර්ග දෙකක් තියෙනවා. මේ ඇඳේ NPN වර්ගයක්. මේකේ PNP වුණොත් මේ E තලයේ තියෙන දිශාව තමයි මාරු වෙන්නේ. ඉතින් මේ ට්‍රාන්සිස්ටරේ මේ අග්‍රය අපි හඳුන්වනවා බේස් B, E තලයේ තියෙන අග්‍රය E එමීටර්, අනිත් අග්‍රය C කලෙක්ටර්. ඉතින් මම මේ ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් එකේ ඉඳන් එමීටර් එකට තමයි ධාරාව යන්නේ. ඒ කියන්නේ කලෙක්ටර් එක ධනාග්‍ර විදිහට ගන්න පුළුවන්, එමීටර් එක ඍණාග්‍ර විදිහට ගන්න පුළුවන්. ඒ ධාරාව ගලන අතර තමයි මේ E තලයක් දාලා තියෙන්නේ. මම එමීටර් එකටයි කලෙක්ටර් එකටයි මේ විදිහට බැටරියක් තියලා මේ අතරට බල්බයක් සම්බන්ධ කරනවා.
මේ විදිහට. හැබැයි අපි මේ බැටරියෙන් කරන්ට් එක දුන්නට මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඇයි පත්තු වෙන්නේ නැත්තේ? මේ ට්‍රාන්සිස්ටරයක් වැඩ කරන්නේ, ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරේ CE හරහා ධාරාවක් යන්නේ. අපි මෙන්න මේ B කියන අග්‍රයට පුංචි සිග්නල් එකක් දුන්නොත් විතරයි. නැත්තම් මේ CE හරහා යන ධාරාව යන්නේ නැහැ. ඉතින් මම මේ වගේ තව ලයින් එකක් ඇඳගෙන ඒකට මේ වගේ ප්‍රතිරෝධකයක් දාලා මම මෙතෙන්ට මේ වගේ සම්බන්ධ කරනවා. එතකොට ට්‍රාන්සිස්ටරේ B කියන අග්‍රයට පොඩි කරන්ට් එකක් ආවා දැන්. එහෙම නැත්තම් පොඩි සිග්නල් එකක් ආවා. අන්න එතකොට මේ CE හරහා ධාරාවක් ගිහිල්ලා මේ බල්බ් එක පත්තු වෙනවා. අපි මේ B කියන ලයින් එක මෙතනින් කඩලා ඉවත් කරොත් මේ බල්බ් එක ආයි නිවෙනවා. B කියන එකට පොඩි සිග්නල් එකක් දුන්නොත් විතරයි මේ CE හරහා ධාරාවක් ගිහිල්ලා ට්‍රාන්සිස්ටරේ වැඩ කරන්න ගන්නෙ. ඉතින් ඔන්න ඕක තමයි ට්‍රාන්සිස්ටරෙන් වෙන්නේ. ඉතින් මේ වගේ සිග්නල් එකක් වර්ධනය කිරීම, එහෙම නැත්නම් පොඩි වෝල්ටේජ් එකක් පොඩි කරන්ට් එකක් දීලා ලොකු වෝල්ටේජ් එකක් ලොකු කරන්ට් එකක් කන්ට්‍රෝල් කිරීම කියන මූල ධර්මයේ ඉලෙක්ට්‍රොනික වල ඉස්සරහට ගොඩක් පාවිච්චි වෙනවා. මේක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යම දෙයක් ඉස්සරහට, නැත්නම් ඉස්සරහා තියෙන දේවලුත් කරන්න බෑ. දැන් එහෙනම් අපි අඳුරට සංවේදීව පොඩි LED බල්බ් එකක් පත්තු කරගන්න පුළුවන් විදිහේ සර්කිට් එකක් හදමු. ඉතින් මම මුලින්ම සර්කිට් එක මේ විදිහට කොලයක ඇඳ ගන්නම්. ඊට පස්සේ ඒක ගැන ඔයාලට විස්තර කරන්නම්, ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම මුලින්ම ට්‍රාන්සිස්ටරේ මෙහෙම ඇඳගත්තා. ඊට පස්සේ ට්‍රාන්සිස්ටරේ C අග්‍රයට මම බල්බ් LED එකක් සම්බන්ධ කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ ට්‍රාන්සිස්ටරේ B අග්‍රයටයි LED එක අතරටයි කන්ට්‍රෝල් රෙසිස්ටර් එකක්. එහෙම නැත්නම් අපට ප්‍රතිරෝධය කරකෝල වෙනස් කරගන්න පුළුවන් පොඩි කන්ට්‍රෝල් එකක්, විචල්්‍ය ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මම මෙතනින් LDR එක ආලෝක සංවේදී ප්‍රතිරෝධකය සම්බන්ධ කරගන්නවා. ට්‍රාන්සිස්ටරේ E අග්‍රයටයි මෙතනින් මෙහෙම B අග්‍රය අහුවෙන්නේ මෙන්න මේ කන්ට්‍රෝල් එකටයි. මේක තමයි අපේ සර්කිට් එකේ ධනාග්‍ර වෙන්නේ, මේක තමයි ඍණාග්‍ර වෙන්නේ. ඉතින් මේක වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලමු ඊළඟට. B C E අග්‍ර 3. ඉතින් මට මේක වෙන්න ඕනේ ඇත්තටම අඳුර වැටිලා තියෙන අවස්ථාවට මේ බල්බ් එක පත්තු වෙන්න ඕනේ. ආලෝකයේ වැටිලා තියෙන අවස්ථාවට මේ බල්බ් එක නිවෙන්න ඕනේ. අඳුර වැටිලා තියෙනකොට පත්තු වෙන්න ඕනේ, ආලෝකයේ වැටිලා තියෙන වෙලාවට නිවෙන්න ඕනේ. අපි බලමු අඳුර වැටිලා තියෙන වෙලාවට මේ බල්බ් එක පත්තු වෙන්නේ කොහොමද කියලා. ඉතින් ධනාග්‍රිදම් මෙහෙම කරන්ට් එක එනවා. මේ LED එක හරහා මේ අතර කරන්ට් එකක් යනවා. ධනාග්‍රිදම් මෙහෙම කරන්ට් එක ඇවිල්ලා මේ LED එක හරහා මෙහෙම පහළට කරන්ට් එකක් යනවා. ඒ වගේම මේ අතරක් කරන්ට් එකක් එනවා. මේ කරන්ට් එක මෙහෙම ඇවිල්ලා මෙතනින් අඳුර වැටිලා තියෙන වෙලාවකට මේ ප්‍රතිරෝධ LDR එකේ ප්‍රතිරෝධය ගොඩක්ම වැඩි. LDR එකේ ප්‍රතිරෝධය ගොඩක්ම වැඩි හින්දා ඒ හරහා කරන්ට් එකක් යන්නේ ඉතාම අඩුයි. ඉතින් ඕගොල්ලන්ට සමීකරණයක් කිව්වොත් V සමාන IR කියන සමීකරණය හැමෝම දන්නවා ගොඩක් අය. වෝල්ටේජ් එක විභව අන්තරේ සමාන වෙනවා ධාරාවේ ප්‍රතිරෝධයේ ගුණිතයට. ඉතින් මෙතන වෝල්ටේජ් එක මේ LDR එක දෙපස වෝල්ටේජ් එක කිසිම ආකාරයකින් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ LDR එකේ ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ ධාරාව අඩුවෙන් තමයි මේ LDR එක හරහා ගලන්නේ. ඉතින් මේ අඳුර වැටෙනකොට මේකේ ප්‍රතිරෝධය වැඩි වෙනකොට එන කරන්ට් එක මෙහෙන් යන්නේ නැහැ. එහෙන් යන්න ඊටාම අඩුයි. ඒ එන කරන්ට් එක සම්පූර්ණයෙන් වගේ මේ B අග්‍රය හරහා තමයි යන්නේ. ඉතින් මේ බේස් එකට පුංචි කරන්ට් එකක් මෙහෙම එන කරන්ට් එක ලැබෙනවයි කියන්නේ මේ CE හරහා ධාරාව ගලන්න ඕන ට්‍රාන්සිස්ටරේ. මම මුලින් කිව්වා වගේ ඔයාලට මේ බේස් එකට කරන්ට් එකක් ලැබුණොත් තමයි ට්‍රාන්සිස්ටරේ මේ CE හරහා කලෙක්ටර් එකේ මීටර් හරහා යන කරන්ට් එක යන්නේ. ඉතින් මෙතන බේස් එකට කරන්ට් එකක් ලැබෙන හින්දා දැන් මේ ධාරාව ගිහිල්ලා මේ බල්බ් එක හොඳට පත්තු වෙනවා. අන්න ඒ විදිහට තමයි මේකේ අඳුර වැටිලා තියෙන වෙලාවට මේ LED එක පත්තු වෙන්නේ. දැන් බලමු අපි එළිය වැටෙන වෙලාවට මේක නිවෙන්නේ කොහොමද කියලා. ඉතින් එළිය වැටෙන වෙලාවක් ගත්තොත් මේ ප්‍රතිරෝධකේ එහෙම නැත්නම් ආලෝක සංවේදී ප්‍රතිරෝධකේ ප්‍රතිරෝධය ගොඩක්ම අඩු වෙනවා. ඇත්තම කිව්ව ප්‍රතිරෝධෙන් ඇත්තෙම නැති ගන්නට තරම් අඩු වෙනවා මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකේ. ඉතින් මෙතන ප්‍රතිරෝධයක් ඇත්තෙම නැති ගන්නට වෙනවයි කියන්නේ මෙන්න මේ ඍණාග්‍රයයි
මේ ට්‍රාන්සිස්ටරේ බේස් එකයි අපි වයර් එකකින් මෙහෙම සම්බන්ධ කරා වගේ. හරියටම කිව්වොත් ට්‍රාන්සිස්ටරේ B අග්‍රේ ඍණාග්‍රයට සෙට් කළා වගේ. ඇයි මෙතන කිසිම ප්‍රතිරෝධයක් නැහැනේ. ඉතින් එතකොට මෙතන ධනාග්‍රේ ඉඳන් කරන්ට් එක එනෝ ඇවිල්ලා මේ හරහා කරන්ට් එක යන්න බලනෝ මේ පැත්තෙනුත් කරන්ට් එක මෙහෙම ඇවිල්ලා B අග්‍රයට කරන්ට් එකක් එනවා. ඉතින් B වලට කරන්ට් එකක් ආවොත් මේ බල්බේ පත්තු වෙනවනේ. ඇත්තටම B වලට කරන්ට් එක ආවට ඒක මෙහෙට යන්නේ නැහැ. ඇයි මෙහෙට යන්න බැරි? මේ මාර්ගයේ ප්‍රතිරෝධයක යන්නේ නැති නිසා මේ මාර්ගයේ දිගේ ඇවිල්ලා මෙහෙම තමයි යන්නේ. ඒකින්ද මෙතන ප්‍රතිරෝධයන් නැති මාර්ගයේ දිගේ තමයි කරන්ට් එක යන්නේ. B අග්‍රයට කිසිම කරන්ට් එකක් එන්නේ නැහැ. ඒකින්ද ආලෝකයේ වැටිලා තියෙන වෙලාවට මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. B හරහා ධාරාවක් ගලා යන්නේ නැහැ. එන ධාරාව ප්‍රතිරෝධයන් නැති මාර්ගයේ දිගේ යනවා. ට්‍රාන්සිස්ටරේ ගත්තාම ට්‍රාන්සිස්ටරේ මේ BE අග්‍ර හරහා 0.7 වෝල්ට් තියෙනවා. ඉතින් මෙතන 0 ඉඳන් 0.7 වෝල්ට් බහින්න විදිහක් නැහැ බිඳුවට. ඉතින් ඒකින්ද මේක හරහා අනිවාර්යයෙන්ම පේනවා ධාරාවක් යන්නේ නැහැ. ඇතුලේ ට්‍රාන්සිස්ටරයක් ගත්තත් ඒක ඇතුලේ යම්කිසි ප්‍රතිරෝධයක් තියෙයි. ප්‍රතිරෝධය නැති මාර්ගයේ දිගේ තමයි ධාරාව යන්නේ. තීන මාර්ගයේ දිගේ යන්නේ නැහැ මේ අවස්ථාව. ඉතින් ආලෝකය වැට්ටාම මේ බල්බ් එක නිවෙනවා. අපි බලමු මේ සර්කිට් එකම තව දුරටත් වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා ට්‍රාන්සිස්ටර් දෙකක් පාවිච්චි කළා. ඉතින් ට්‍රාන්සිස්ටර් ගත්තාම අපට ඒවා විවිධ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ගොඩක් අය දන්න ප්‍රධානම අවස්ථා දෙක තමයි එකක් ස්විච් එකක් විදිහට එහෙම නැත්නම් ධාරාවර්ධකයක් විදිහට. ඉතින් මම මෙතන සර්කිට් එක හදද්දි මේ ට්‍රාන්සිස්ටරේ ඇත්තටම පාවිච්චි කරේ නොට් ගේට් එකක් විදිහට. එහෙම නැත්නම් අපට වෙන්න ඕන සිද්ධියේ ප්‍රතිවිරුද්ධ දේ වෙන්න මේ බල්බ් එකට නිකන් LDR එක සම්බන්ධ කරාම ඒක තිබ්බේ ආලෝකය වැටුනහම පත්තු වෙන්න අඳුරට නිවෙන්න. ඉතින් මම මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ කරගත්තා. අඳුර වැටුනහම පත්තු වෙලා ආලෝකය වැටුනහම නිවෙන විදිහට. ඉතින් නොට් ගේට් එකක් විදිහට තමයි මෙතෙන්දි පාවිච්චි කරේ. ඒ වගේම AND ගේට් එක, OR ගේට් එක, XOR ගේට් එක මේ තියෙන හැම ගේට් එකක්ම ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා හදන්න පුළුවන්. ඉතින් කම්පියුටර් ප්‍රොසෙසර් එකක් වගේ ගත්තාම ට්‍රාන්සිස්ටර් බිලියන ගාණක් පාවිච්චි කරලා ඒ ගේට්ස් ඒ වගේ ගේට්ස් වලට අනුව තමයි ප්‍රොසෙසර් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ට්‍රාන්සිස්ටර් සම්බන්ධ කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙයි. ඉතින් මම ගේට්ස් ගැන නම් මෙතෙන්දි කියන්න යන්නේ නැහැ. ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා ගේට්ස් හදන්නේ කොහොමද කියන එක ගැන වැඩිය. ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මෙතෙන්දි මම කියනවා ට්‍රාන්සිස්ටර් දෙකක් පාවිච්චි කරලා අපි ට්‍රාන්සිස්ටර් වල ධාරාලාභය වැඩි කර ගැනීමක් ගැන. ඉතින් ට්‍රාන්සිස්ටරේ ධාරාලාභය ගැන මම ගිය වීඩියෝ එකෙත් කිව්වා. මේකෙත් මම පොඩ්ඩක් කියන්නම් ඒ ගැන. අපි දැන් මෙන්න මෙතන ගත්තාම මේ ට්‍රාන්සිස්ටරේ CE හරහා මෙහෙම ධාරාවක් යනවා. C ධනාග්‍රය E ඍණාග්‍රය C සිට ඊට ධාරාවක් යනවා. ට්‍රාන්සිස්ටරේ ධාරාලාභය හේවත් බීටා නම්බර් එක මම B කියලා ඒක දාගන්නවා. ඒක සමාන වෙන්නේ මෙන්න මේ CE හරහා යන ධාරාව CE හරහා යන ධාරාව ඒක බෙදන්න ඕනේ මෙන්න මෙතෙන්ට එන මේ B හරහා යන ධාරාවේ. මෙහෙට මෙහෙම යන ධාරාව බෙදන්න ඕනේ මෙන්න මේ B වලට එන ධාරාවේ. බෙදීම B වලට එන ධාරාව. ඉතින් මේ ට්‍රාන්සිස්ටරයක ධාරාලාභය සාමාන්‍යයෙන් 100ත් 300ත් අතර වගේ විවිධ ඒ වගේ අගේ පරාසයක තමයි තියෙන්නේ. ඉතින් බීටා නම්බර් එක ඒක චෙක් කරගන්න හැටි මම ගිය වීඩියෝ එකකින් කිව්වා මල්ටිමීටර් එකක් පාවිච්චි කරලා. ඉතින් ට්‍රාන්සිස්ටරේ අපට ධාරාලාභය වැඩි කරගත්තොත් මේ බල්බ් එක ගොඩක් අඳුරට සංවේදී කරගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ආලෝක වෙනස් වීමක් වුණත් බල්බ් එකේ එළිය හොඳට ඒකට සංවේදී වෙන විදිහට අපට හදාගන්න පුළුවන් මේ ට්‍රාන්සිස්ටරේ ධාරාලාභය වැඩි කරගත්තොත්. ඉතින් අපි මේ ට්‍රාන්සිස්ටරේක ධාරාලාභය වැඩි කරගන්නකොට ඔයගොල්ලෝ කියයි තව මේකේ ධාරාලාභය වැඩි ට්‍රාන්සිස්ටරයක් පාවිච්චි කරමු කියලා. ඉතින් මම ට්‍රාන්සිස්ටර් දෙකක් පාවිච්චි කරලා ධාරාලාභය වැඩි කරගන්න ක්‍රමයක් කියන්න යන්නේ. ඉතින් ඩාර්ලින්ටන් යුග්ම ක්‍රමය කියලා මේක හඳුන්වනවා. ට්‍රාන්සිස්ටර් දෙකක් අරගෙන මම මේ විදිහට ඒක සෙට් කරගන්නවා. මේ ට්‍රාන්සිස්ටරේ බේස් එක මේ කලෙක්ටර් එක මේකේ මීටර් එක ඒ මීටර් එක අරගෙන මේ ට්‍රාන්සිස්ටරේ බේස් එකට දෙනවා මම. ඊට පස්සේ මේ ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් එක මීටර් එක මම මේ ට්‍රාන්සිස්ටර් දෙකේම කලෙක්ටර් අග්‍ර දෙක එකතු කරනවා. එකතු කරලා එකකින් පින් එකක් එළියට ගත්තා. මෙතනින් පින් එකක් එළියට ගත්තා. මෙතනින් මේ ට්‍රාන්සිස්ටරේ මීටරෙන් ආයි
පින් එකක් එළියට ගත්තා. ওই විදිහට මම සෙට් කරගෙන මම මේක වටේ මෙහෙම මේකක් දැම්මොත් මේ ට්‍රාන්සිස්ටර් දෙකම දැන් එක ලොකු ට්‍රාන්සිස්ටරයක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ මං රවුම් කරපු ටික ඔයගොල්ලෝ හිතන්නකො ලොකු ට්‍රාන්සිස්ටරයක් කියලා. අන්නේ ට්‍රාන්සිස්ටරේ B අග්‍රේ තමයි මේ තියෙන්නේ. E අග්‍රේ තමයි මේ තියෙන්නේ. C අග්‍රේ තමයි මේ තියෙන්නේ. ඇතුලේ අග්‍ර ටිකක් මම ලකුණු කර තියන්නම්. මේ රවුම් කරපු ට්‍රාන්සිස්ටර් දෙකම ඔයගොල්ලෝ හිතන්න මේක ඇතුලේ තියෙන එක පොදු ට්‍රාන්සිස්ටරයක්. එතකොට ඒකේ C අග්‍රේ මේ, E අග්‍රේ මේක, B අග්‍රේ මේක. ඉතින් මේ එක ට්‍රාන්සිස්ටරයක ධාරාලාභය මං කිව්වා 100ත් 300ත් අතර වගේ. අපි නිකමට හිතමු මේ ට්‍රාන්සිස්ටරයක ධාරා එක සමාන දෙකක් දැම්මේ. මේ ට්‍රාන්සිස්ටරයක ධාරාලාභය 100යි කියලා. එතකොට මේ ට්‍රාන්සිස්ටර් දෙක මෙහෙම සෙට් කරාම මේ මුළු හැදිච්ච ලොකු ට්‍රාන්සිස්ටරේ ධාරාලාභය 100 වැඩි කිරීම 100ක් එනවා. 10000ක් එනවා. මේ වගේ ලොකු ධාරාලාභයක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ ඩාලින්ටන් යුග්මක කියන ක්‍රමයේ ට්‍රාන්සිස්ටර් සෙට් කරලා. ඉතින් තව ක්‍රම තියෙනවා. ඉතින් මේ වගේ මෙතෙන්දී මේ ක්‍රමය හොඳයි කියලා හිතිච්ච නිසා මම ඒක පාවිච්චි කරනවා අර සර්කිට් එකටම. ඉතින් අපි මේ සර්කිට් එකේ තියෙන මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ වෙනුවට මෙන්න මේ ට්‍රාන්සිස්ටර් දෙකක් දාලා හදපු ලොකු ට්‍රාන්සිස්ටරේ පාවිච්චි කරලා තව සර්කිට් එකක් අපි ඇඳගමු. ඉතින් මම මේ විදිහට මුලින්ම අර ඇඳපු විදිහ ඩාලින්ටන් ට්‍රාන්සිස්ටර් ඩාලින්ටන් යුග්මය ඇඳ ගන්නවා. ඊට පස්සේ අරකේ තිබ්බ විදිහට මෙන්න මෙතෙන්ට අපි කන්ට්‍රෝල් එක සවි කර ගන්නවා විචල්්‍ය ප්‍රතිරෝධකය. මෙතෙන්ට LED එක තිබ්බ විදිහටම දානවා. ඊට පස්සේ LDR එක සම්බන්ධ කර ගන්නවා මෙතෙන්ට. මේ ට්‍රාන්සිස්ටර් දෙකේම C අග්‍රයකට සම්බන්ධ වෙන්න ඕන. මේක ධන අග්‍රේ මේ සර්කිට් එකේ, මේක තමයි ඍණ අග්‍රේ වෙන්නේ. ඉතින් මේකේ ලොකු වෙනස් දෙයක් නැහැ. මම මුලින් ඇදපු මෙන්න මේ සර්කිට් එකම තමයි මේකත්. මේ සර්කිට් එකේ එක ට්‍රාන්සිස්ටරයක් තිබ්බා. ඉතින් ඒ ට්‍රාන්සිස්ටරේ වගේම මේකේ ධාරාලාභය අපි හිතමු 100යි කියලා. ඉතින් මෙතන ට්‍රාන්සිස්ටර් දෙකක් මම පාවිච්චි කරා. මේ ට්‍රාන්සිස්ටර් දෙකත් අර වගේම ලොකු ට්‍රාන්සිස්ටරයක් හැදිලා තියෙන්නේ. මේ ට්‍රාන්සිස්ටර් දෙක එකතු වෙලා මේ විදිහම තව මීට වඩා ධාරාලාභයෙන් වැඩි ට්‍රාන්සිස්ටර් එකක් හැදිච්ච එක තමයි උනේ. ඉතින් මේක ගත්තොත් මේ දෙකම එකතු වෙලා එන පොදු ට්‍රාන්සිස්ටරේ B අග්‍රේ මේක තමයි E අග්‍රේ. මේ තියෙන්නේ C අග්‍ර දෙක එකතු වෙලා හැදින C අග්‍රේ. ඉතින් මේ විදිහට ගත්තාම මේ LED එක අපට අර තනි ට්‍රාන්සිස්ටරයක් දානවට වඩා මේ ට්‍රාන්සිස්ටර් දෙකක් එකතු කරලා මෙහෙම ඩාලින්ටන් සංයුක්තයක් හදාගත්තාම අර ඊට වඩා ගොඩක් සංවේදී බවින් වැඩි විදිහට LED එක අඳුරට ගොඩක් සංවේදී වෙන විදිහට හදාගන්න පුළුවන් තනි එකක් පාවිච්චි කරනවට වඩා. ඉතින් මම ප්‍රොජෙක්ට් බෝඩ් එක හැදුවා මේ සර්කිට් එක. ඉතින් බලමු කොහොමද වැඩ කරනවද කොහොමද කියලා මේක. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ ප්‍රොජෙක්ට් බෝඩ් එකක් පාවිච්චි කරලා මේ සර්කිට් එක හදාගන්න පුළුවන්. ඉතින් ප්‍රොජෙක්ට් බෝඩ් එකක් දන්නේ නැති කෙනෙක් නෑ. ඒක එහා පැත්ත බැලුවාම ඒකේ ස්ටිකරයක් තියෙනවා. ඉතින් මම ඒ ස්ටිකරේ ගලවලා ඉවත් කරගත්තන් පස්සේ මෙන්න මේ විදිහට තමයි ප්‍රොජෙක්ට් බෝඩ් එකේ එහා පැත්ත තියෙන්නේ. මේ තියෙන ප්‍රොජෙක්ට් බෝඩ් එකේ මේ තියෙන කොනේම ලයින් දෙක මේ අතර තමයි කනෙක්ෂන් තියෙන්නේ. අනිත් ලයින් වල මේ අතර තමයි කනෙක්ෂන්ස් තියෙන්නේ. ඉතින් ඒක මේ බෝඩ් එකේ එහා පැත්ත බැලුවාම පේනවා මැද ලයින් වල මේ අතර කනෙක්ෂන් තියෙනවා. දෙපැත්තේ තියෙන තීරු දෙකේ මේ අතර තමයි කනෙක්ෂන් තියෙන්නේ. ඉතින් ඒවා බලලා මේ වගේ ජම්ප් වයර්ස් වගේ දේවල් පාවිච්චි කරලා මේ බ්‍රෙඩ් බෝඩ් එක ලේසියෙන්ම ඔයාලට සර්කිට් එක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ වගේ ඩොට් බෝඩ් එකක් පාවිච්චි කරලා මේ බෝඩ් එකේ පාස්සලා මේක කල්පවතින විදිහට මේක හදාගන්න පුළුවන්. නැත්නම් PCB එකක් වගේ දෙයක් print කරලා ඊටත් වඩා quality එකකට මේ සර්කිට් එක ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු මේක හදාගන්න කොහොමද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට බ්‍රෙඩ් බෝඩ් එක එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් බෝඩ් එක මෙන්න මේ සර්කිට් එක අර ඇඳපු සර්කිට් එක හදාගත්තා. අපි නිර්මාණය කරපු සර්කිට් එක. ඉතින් අපි බලමු මේක වැඩ කරනවාද කියලා. ඉතින් මම මේකේ ධන
වයර් එක බැටරිය ධනාග්‍රයටත් මේ ඍණ වයර් එක අරගෙන බැටරිය ඍණ වයර් එකටත් තියෙනවා. ඉතින් තිබ්බෙන් පස්සේ මේ බල්බ් එක පත්තු වෙනවා ඕගොල්ලන්ට පේනවා. ඉතින් මෙතන ලොකු ආලෝකයක් නැහැ අඳුරු අවස්ථාවක්. ඉතින් මේ LED එක පත්තු වෙලා තියෙනවා. මම මෙන්න මේ වගේ ටෝච් එකක් පාවිච්චි කරලා පත්තු කරලා අපි බලමු මේ බල්බ් එක නිවේවිද කියලා මේ ආලෝකයක් පිටතින් වැටුනහම. ඉතින් මම මේ ටෝච් එක මේ විදිහට පත්තු කරලා මෙන්න මෙතෙන්ට ලං කරනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ ආලෝකය වැටෙනකොට මේ බල්බ් එක නිවෙනවා. ආයි මම ටෝච් එක අයින් කරනකොට මේ බල්බ් එක පත්තු වෙනවා. ආලෝකයක් වැටෙනකොට බල්බ් එක නිවුණා. ආයි ටෝච් එක අයින් කරනකොට මේ බල්බ් එක පත්තු වෙනවා. ඉතින් ආලෝකයට සංවේදී විදිහ මේ වගේ පොඩි LED එකක් අපි නිර්මාණය කරගත්තා. අපි බලමු ආලෝකයට සංවේදී 230 බල්බ් එකක් වැඩ කරන සර්කිට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ පොඩි 3 වෝල්ට් LED එකකින් ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් නැහැ. අපේ ගෙදර පාවිච්චි වෙන 230 වගේ බල්බ් එකක් අපට අඳුරට සංවේදී වෙන විදිහට, ඒ කියන්නේ රෑ වෙනකොට ඔටෝ පත්තු වෙන්න, දවල් වෙනකොට ඔටෝ නිවෙන විදිහට හදාගත්තොත් ඒක ටිකක් ප්‍රයෝජනවත් වැඩක් වේවි. අපි බලමු ඒ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඒකේ සර්කිට් එක එහෙනම් ඇඳගමු දැන්. ඉතින් අපි මුලින් LED එක පත්තු කරද්දි මේ වගේ සර්කිට් එකක් නේ හදාගත්තේ. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් දෙක පාවිච්චි කරලා හදපු ඩාර්ලින්ටන් යුක්මෙන් හදාතු පොදු ට්‍රාන්සිස්ටර් එක B C E අග්‍ර. ඉතින් අපට මේ සර්කිට් එකම පාවිච්චි කරලා පුළුවන් 230 වෝල්ට් ලොකු බල්බ් එකක් කන්ට්‍රෝල් කරගන්න. ඉතින් අපි මුලින් කරේ මෙන්න මෙතන බේස් එකට එන ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකට එන පුංචි සිග්නල් එක මෙන්න මේ LED එකක් පත්තු කරන්න පුළුවන් වෙන ලොකු කරන්ට් එකක් දක්වා වර්ධනය කරගත්තනේ. දැන් මෙතෙන්ට LED එක පත්තු වෙන එන කරන්ට් එකක් එනවනේ. මේ LED එක එන කරන්ට් එක LED එක පත්තු වෙන කරන්ට් එක පොඩි සිග්නල් එකක් විදිහට අරන් අන්නේ සිග්නල් එකෙන් අපි 230 කරන්ට් එකක් මෙහෙයවමු. මුලින් ට්‍රාන්සිස්ටර් ගැන කියා දෙද්දී කියපු උදාහරණ මතක් කරගන්න. ඕගොල්ලෝ TV එකක් පත්තු කරේ රිමෝට් එකෙන් දෙන 3 වෝල්ට් වගේ වෝල්ටේජ් එකක් එක්ක එන කරන්ට් එකකින් TV එක 230 කන්ට්‍රෝල් කරේ 3 වෝල්ට් වගේ වෝල්ටේජ් එකකින් එන පොඩි කරන්ට් එකකින්. ඉතින් මෙතනත් එන මෙන්න මේ 3 වෝල්ට් වගේ එන පොඩි වෝල්ටේජ් එකකින් එන කරන්ට් එකෙන් අපි 230 කන්ට්‍රෝල් කරමු. ඉතින් ඕගොල්ලෝ කියයි අන්න එතන සිග්නල් එක වර්ධනය කරගන්න ට්‍රාන්සිස්ටර් එකක් පාවිච්චි කරමු කියලා. ඉතින් ඇත්තටම 230 වෝල්ට් එක ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා වර්ධනය කරගන්න බෑ ධාරාවක්. ට්‍රාන්සිස්ටර් පාවිච්චි වෙන්නේ සාමාන්‍ය 12 වෝල්ට් 5 වෝල්ට් 3 වෝල්ට් ඒ වගේ පොඩි වෝල්ටේජ් එකක. ඉතින් මෙතන මෙන්න මේ 3 වෝල්ට් එන වෝල්ටේජ් එකෙන් අපි 230 කරන්ට් එකක් පාලනය කරන්න අපට යන්න පුළුවන් පැති දෙකක් තියෙයි. එකක් තමයි අපට ට්‍රැක් එකක් එහෙම නැත්නම් SCR එකක් වගේ දෙයක් පාවිච්චි කරතයි. ඉතින් ඒ වගේ දෙයක් පාවිච්චි කරොත් මේ බල්බ් එක ඩිම් වෙන්න වගේ බලනවා. ඉතින් ඒක හින්දා මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ රිලේ එකක්. ඉතින් රිලේ එකක් කියන්නේ මොකක්ද කියලා මම ඕගොල්ලන්ට මුලින් පොඩි පැහැදිලි කිරීමක් කළා. ඊට පස්සේ මේ වීඩියෝ එකේ රිලේ එක ගැන කියා දීලා මම ඊට පස්සේ කියන්නම් මෙන්න මේ 3 වෝල්ට් එන මෙතන 3 වෝල්ට් වෝල්ටේජ් එකක් යටතේ එන කරන්ට් එකෙන් අපි කොහොමද 230 වෝල්ටේජ් එකක් පාලනය කරන්නේ කියලා. ඉතින් රිලේ එකක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ තියෙන පොඩි 5 වෝල්ට් රිලේ එකක්. ඉතින් මේක බැලුවාම මේකේ පින් පහක් තියෙනවා. ඉතින් මේ පින් එක මේ පින් පහේ මේ පින් තුන තියෙන පැත්තේ තියෙන එක කොනක තියෙන පින් එක අපි P කියලා ගනිමු. අනිත් පින් එක අපි Q කියලා ගන්න පුළුවන්. මේ මැද තියෙන පින් එක කොමන් පින් එක C කියලා හඳුන්වනවා. මේ පින් දෙක normal close normal open කියන පින් දෙක. ඉතින් රිලේ එක ගැන මම කතා කරන්නම් මේ වීඩියෝ එකේදී ඉස්සරහට. ඉතින් අපි එහෙනම් බලමු රිලේ එකක අභ්‍යන්තරය කොහොමද ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අපි බලමු. ඉතින් මම ඊට කලින් කියන්න ඕනේ ඉතින් මේ වගේ මේ පින් ගැන දැනගන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ 5 වෝල්ට් රිලේ කියලා ගහලා Google එකේ සර්ච් කරන්න. එතකොට මේ පින් වල නම් එක්ක වැටේවි. ඉතින් ඒ වගේම ට්‍රාන්සිස්ටර් එක උනත් BCE කියන පින් තියෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් ට්‍රාන්සිස්ටරේ නම්බර් එක ගහලා Google එකේ සර්ච් කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඕන තරම් ඉමේජස් වැටේවි ට්‍රාන්සිස්ටර් එකේ පින් තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ දෙයක් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ලේසියෙන් හොයාගන්න පුළුවන් මේ වගේ ඒවයි තියෙන ගැටලු ගැන හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් පොඩි කාලෙදි කරලා ඇති මෙන්න මේ වගේ වැඩ. මේ වගේ යකඩ ඇණයක් අරගෙන
ඒ යකඩෑනේ වටේට අපි කොයිල් එකක් ඔතනවා. එහෙම නැත්නම් තඹ කම්බියක් මෙහෙම ඔතනවා. ඔතලා ඒ තඹ කම්බිය දෙපසට අපි බැටරියක් සෙට් කරලා වෝල්ටේජ් එකක් දෙනවා. එතකොට මේ තඹ කම්බිය හරහා ධාරාවක් ගලනවා. ධාරාවක් ගැලුවාම මේක වටේට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙලා මේ යකඩෑනේම කාන්දමක් බවට පත් වෙනවා. මේ අපි බැටරියක් සම්බන්ධ කරාම මෙතෙන්ට මේ වගේ තැනකට පොඩි අල්පනිති වගේ දෙයක් තිබ්බහම ඒක ඇලෙනවා. ඉතින් මේ වගේ විද්‍යුත් චුම්බක ඉලෙක්ට්‍රික් මැග්නටික් ගැන ඉතින් ඕගොල්ලන්ට පොඩි හරි දැනුමක් ඇති. ඉතින් මේ රිලේ ඇතුළෙත් වෙන්නේ මෙන්න මේ හා සමාන දෙයක්. රිලේ එකක් ගත්තාම ඒ රිලේ එක ඇතුලේ පොඩි සොෆ්ට් අයන් බාර් එකක් තියෙයි. කියන්නේ පොඩි යකඩ වලින් හදපු පොඩි මේ යකඩ ඇනේ වගේ පොඩි යකඩ වලින් හදපු පොඩි බා එකක් තියෙයි. ඒක වටේට මේ වගේ කොයිල් එකක් ඔතලා තියෙයි. ඉතින් මේ කොයිල් එකේ අග්‍ර දෙක මෙහෙම එළියට තියෙයි. අපි මේ දෙක PQ කියලා අංකණය කරගමු. ඉතින් ඊට පස්සේ මේ කොයිල් එක දැන් මේ රිලේ එකේ මෙහෙම කවර් එක තියෙයි. එළියෙන් හදපු ප්ලාස්ටික් කවර් එක. ඉතින් මේ කවර් එකටම නොසෙල් වෙන විදිහට සෙට් වෙච්ච යකඩ පතුරක් තියෙයි. නොසෙල් වෙන විදිහට සවිවුණු යකඩ පතුරක් තියෙයි. ඒ වගේම මේ හරියෙන් තව චලනය වෙන්න පුළුවන් වෙන විදිහට හයි වෙච්ච තව යකඩ පතුරක් තියෙයි. මේ යකඩ පතුරට කොහෙවත් චලනය වෙන්න බෑ. එයා මේකේ රිලේ එකේ මේ බාහිර කවරින් එකටම හොඳට තද වෙන්න හයි වෙලා තියෙන්නේ. මෙතන තියෙන මෙන්න මේ යකඩ පතුරට මෙහෙම දෙපැත්තට චලනය වෙන්න පුළුවන්. එයා මෙහෙම ඉන්නකොට මේ පැත්තට එයාට චලනය වෙන්න පුළුවන් වෙන විදිහට තමයි එයාව හයි කරලා තියෙන්නේ. ඉතින් මේ දෙකට සෙට් වෙන විදිහට තව අය දෙකක් තියේ එළියට. දැන් මම මෙන්න මේ අග්‍ර දෙක අතරට පොඩි වෝල්ටේජ් එකක් දෙනවා. බැටරියක් සම්බන්ධ කරලා හරි කොහොම හරි මේ අග්‍ර දෙක අතරට වෝල්ටේජ් එකක් දෙනවා. ධන ඍණ. ඉතින් මෙහෙම මේ දෙක අතරට වෝල්ටේජ් එකක් දෙනකොටම මෙන්න මේ කොයිල් එක වටේ මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා. මෙන්න මෙතන උන සිද්ධියම තමයි වෙන්නේ. ඇති වෙලා මෙයාව කාන්දමක් බවට පත් වෙනවා. ඉතින් කාන්දමක් බවට පත් වෙනකොටම මෙන්න මේ යකඩ බාර් එක මුලින්ම මෙයා ඇදලා ගන්නවා මෙයා වෙතට. මම මුලින් කිව්වා මෙයාට මේ යකඩ තහඩුවට චලනය වෙන්න බෑ. ඉතින් ඇද්දට මෙයා මෙහෙට එන්නේ නැහැ. මේ යකඩ තහඩුවත් මෙයාගේ කාන්දම් බලෙන් මෙහෙට අදිනවා. මෙහෙට අදිනකොට හැබැයි මෙයාට චලනය වෙන්න පුළුවන්. ඇයි මෙයා චලනය වෙන්න පුළුවන් විදිහටනේ හයි කරලා තියෙන්නේ. මෙයා ඇවිල්ලා මේකේ වදිලා ටොක් ගාලා ඇලවෙනවා. ඉතින් මං මෙන්න මෙතෙන්ට මෙහෙම වැඩක් කරනවා. මම මෙතෙන්ට මේ 230 කරන්ට් එකෙන් වැඩ කරන බල්බ් එකක් මෙහෙම සම්බන්ධ කරලා මේක L වයර් එක මේක N වයර් එක ඔන්න ඒ විදිහට සම්බන්ධ කරගන්නවා. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවා මෙතෙන්ට අපි 230V AC කරන්ට් එක බාහිරෙන් දෙනවා. 230V AC දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට අපි පුංචි 3 වෝල්ට් 5 වෝල්ට් ඒ වගේ පොඩි වෝල්ටේජ් එකක් දුන්න ගාම මෙතන මැග්නටික් ෆීල්ඩ් එක ඇති වෙලා මෙන්න මේ තහඩු දෙක වැදෙනවා. එතකොට මේ බල්බේ පත්තු වෙනවා. හැබැයි මෙතෙන්ට දෙන වෝල්ටේජ් එක නැති කරපු ගාම මේ බල්බ් එක මේ තහඩු දෙක ඈත් වෙනවා. මැග්නටික් මෙතන තියෙන චුම්බක ගති නැති මැග්නටික් ෆීල්ඩ් එක නැති වෙන හින්දා මේ තහඩු දෙක ඈත් වෙනවා. එතකොට මේ බල්බ් එක නිවෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රිලේ එකක් වැඩ කරන්නේ. ඉතින් මේකේ ඇත්තටම මෙතන PQ පින් දෙකයි මේ පින් දෙකයි පින් හතරයි මං ඇඳලා තියෙන්නේ. ඉතින් මං ඕගොල්ලන්ට මුලින් කිව්වා රිලේ එක පින් පහක් තියෙනවා කියලා. ඉතින් ඕගොල්ලෝ බලයි අනිත් පින් එක මොකක්ද කියලා. ඉතින් මේ රිලේ එකේ තව පින් එකක් තියෙයි. මෙන්න මේ යකඩ තහඩුවට හේතු වෙන විදිහට තව චලනය වෙන්න බැරි යකඩ තහඩුවක් සම්බන්ධ කරලා තියෙයි. මේ තහඩුවට හේතු වෙන විදිහට චලනය වෙන්න බැරි තව යකඩ තහඩුවක් සම්බන්ධ කරලා ඒකෙන් තව පින් එකක් එළියට අරගෙන තියෙයි මෙහෙම. ඉතින් ඔයගොල්ලෝ බලයි මේ පින් එක තියෙන්නේ මොකටද කියලා. අපිට දැන් මෙහෙම හිතමුකෝ අපිට මෙතෙන්ට සිග්නල් එකක් එන්නේ නැති අවස්ථාවක. ඒ කියන්නේ මෙතෙන්ට වෝල්ටේජ් එකක් දෙන්නේ නැති අවස්ථාවකදී මේ බල්බ් එක පත්තු වෙන්න ඕනේ. මෙතෙන්ට වෝල්ටේජ් එකක් දෙන අවස්ථාවකදී මේ බල්බ් එක නිවෙන්න ඕනේ. අපි මුලින් කරේ මෙතෙන්ට වෝල්ටේජ් එකක් දුන්නාම මේ බල්බ් එක පත්තු වෙනවා. වෝල්ටේජ් එක අයින් කරාම මේ බල්බ් එක නිවෙනවා. දැන් මට ඕනේ මෙතෙන්ට වෝල්ටේජ් එකක් දුන්න අවස්ථාවේදී මේ බල්බ් එක නිවෙන්නයි වෝල්ටේජ් එක අයින් කරාම මේ බල්බේ පත්තු වෙන්නේ. අපි මේ මුලින් කරපු වැඩේම
ඒ ක්‍රියාවම ප්‍රතිවිරුද්ධ විදිහට කරගන්න පොඩි දියුණු කරලා හදපු මොඩිෆයි කරපු අංගයක් විදිහට තමයි මේ අමතර පින් එක දාලා තියෙන්නේ. ඉතින් මම ඒ පින් එකටයි මෙන්න මෙතන තියෙන මේ පින් එකටයි බල්බ් එක දැම්මොත් අර වෙච්ච දේම ප්‍රතිවිරුද්ධ සිද්ධිය වෙන්නේ. ඉතින් මම මෙන්න මේ හෙලවෙන යකඩ තහඩුව තියෙන පොදු පින් එක C එහෙම නැත්නම් කොමන් කියලා එක හඳුන්වනවා. ඊට පස්සේ මෙන්න මේකටම සම්බන්ධ වෙලා යකඩ තහඩුව තියෙන පින් එක N ඉරක් N L ඉරක් C එහෙම නැත්නම් අපි normal close කියලා මේ පින් එක හඳුන්වනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙද්දි වැහිලා තියෙනවයි කියන එක. ඊට පස්සේ මෙන්න මේ පින් එක N L ඉරක් O එහෙම නැත්නම් normal open නිකන් තියෙද්දි ඒ පින් එක ඇරිලා මේ දෙක අතර සම්බන්ධයක් නැහැ කියන normal open කියන පින් එක විදිහට ඒක හඳුන්වනවා. ඉතින් මෙතන කරන්ට් එක දෙන්න මේ පින් දෙක PQ කියලා හඳුන්වනවා. ඉතින් මට දැන් මේ සර්කිට් එක 230ට වැඩ කරන විදිහට 230 බල්බයක් හදාගන්න ඕන නම් මට මෙන්න මෙතෙන්ට රිලේ එකක් දැම්ම නම් වැඩේ හරි නේද? මෙතන 3 වෝල්ට් සිග්නල් එක ආවහම මෙතන 3 වෝල්ට් සිග්නල් එක ආවහම මේ රිලේ එකේ මෙතෙන්ට 3 වෝල්ට් හරි 5 වෝල්ට් හරි මෙතෙන්ට එනවා. එතකොට මේ 230 බල්බේ පත්තු වෙන්න ගන්නවා. එතකොට මේ ආලෝකයේ වැටිච්ච වෙලාවට මේක එන්නේ නැතුව යනවා. එතකොට මේ බල්බ් එක නිවෙනවා. ඉතින් අපට මේ 3 වෝල්ට් එන වෝල්ටේජ් එකෙන් ඔන්න 230 කන්ට්‍රෝල් කරන්න ගත්ත රිලේ එකක් පාවිච්චි කළා. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික කියන ශ්‍රේෂ්ඨතාවහම මේ සිග්නල් එකක් වර්ධනය කරනවා කියන එක ගොඩක්ම වැදගත් දෙයක්. ඉතින් ට්‍රාන්සිස්ටර් එකට අමතරව රිලේ එකකින් එක් කරන්න හැටි මම අද ඔයාලට කියා දුන්නා. ඉතින් අපි මේකට රිලේ එකක් සම්බන්ධ කරලා සර්කිට් එක ඇඳගෙන බලමු. ඉතින් අපි බලමු මේ රිලේ එකේ normal close normal open කියන පින් දෙක හොයාගන්න කොහොමද කියලා මල්ටිමීටර් එක පාවිච්චි කළා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ රිලේ එකට කිසිම කරන්ට් එකක් දීලා නැති අවස්ථාවේදී normal close කියන පින් එකයි normal close කියන පින් එකයි මෙතන common කියන පින් එකයි මේ ඇතුලෙන් එකට ගෑවිලා තියෙන්නේ. ඒ වගේම common කියන පින් එකයි normal open කියන පින් දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් අපිට මල්ටිමීටර් එක පාවිච්චි කරලා මේ normal close common කියන පින් දෙකට කරන්ට් එකක් යවුවොත් ඉතින් මේ දෙක අතර කරන්ට් එක මේ සම්බන්ධයක් තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම common එකයි normal open කියන එක අතර කිසිම සම්බන්ධයක් නැහැ කියන එක මල්ටිමීටරෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒක චෙක් කරගන්න කොහොමද කියලා. ඉතින් මම මේ මල්ටිමීටර් එක මේ වගේ ඩයෝඩ් මූඩ් එකකට දාගන්නවා. ඩයෝඩ් මූඩ් එකට දාගෙන මම මේ රිලේ එක අරගෙන රිලේ එකේ මෙන්න මේ මැද පින් එක තමයි මම common එක කියලා කිව්වේ. common එකට එක පින් එකක් තියලා මම මේ මල්ටිමීටර් එකේ අනිත් වයර් එක අරගෙන මේ පින් දෙකට තියලා බලනවා කොයි පින් එකද මේ common එකත් එක්ක ගෑවිලා තියෙන්නේ කියලා. ඉතින් මේකට තිබ්බා කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් මේ පින් එකට තිබ්බාම ඔන්න ඕගොල්ලන්ට බීප් શબ્දයක් එක්ක පේනවා. ඒ කියන්නේ මේ පින් එකයි මේකයි ගෑවිලා තියෙන්නේ. ඒ කියන්නේ මේක තමයි common pin එක, මේක තමයි normal close pin එක. එතකොට මේ ගෑවිලා නැති pin එක common එකත් එක්ක මේක normal open pin එක. ඉතින් ඕනනම් මේක මල්ටිමීටරේ පාවිච්චි කරලා මේ විදිහට චෙක් කරගන්න පුළුවන්. ඉතින් මම මේ සර්කිට් එකේ මෙතනින් වයර් එකක් ගත්තා. මෙතනිනුත් එකක් ගත්තා මෙහාට. යට තියෙන කොලේ අයින් කරන්නම්. මෙතනිනුත් එකක් ගත්තා. අපි මේක P මේක Q මෙතෙන්ට අපි මේ විදිහට රිලේ එකක් සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ රිලේ එකෙන් තව අග්‍ර තුනක් එළියට එනවා. මේක මං normal close, මේක common එක, මේක normal open එක. ඉතින් මම normal open එකටයි normal close එකටයි තමයි බල්බ් එක සම්බන්ධ කරන්නේ. normal open එකට බල්බ් එක දාලා මේ විදිහට normal close wire එකෙන් එකක් ගත්තා. ඊට පස්සේ මේ 230 වෝල්ට් මෙතෙන්ට දෙනවා. ඉතින් මෙතන මේ LED එක ඕගොල්ලන්ට ඉවත් කරලා දාලා මෙතන LED එක ඉවත් කරලා දාලා මේ විදිහට මේ පරිපථය සංවෘත කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ වගේ රිලේ එකක් පාවිච්චි කරලා මේක හදනවා නම් මේ රිලේ එකේ PQ කියන අග්‍ර දෙක අතරට ඩයෝඩයක් දාන්න ඕනේ. මේ රිලේ එකේ PQ කියන අග්‍ර දෙක අතරට මෙන්න මේ විදිහට ඩයෝඩ් එකක් දාන්න ඕනේ. ඒකට හේතුව තමයි ඩයෝඩ් ගැන මම ඔයගොල්ලන්ට මුලින් මල්ටිමීටර් පාවිච්චි කරන වීඩියෝ එකේදී කියා දුන්නා. ඒකට හේතුව තමයි මේ රිලේ එකෙන් මෙන්න මේ අතට කරන්ට් එකක් මෙහෙට එන්න ආවොත්. ඒ කියන්නේ මේ සර්කිට් එකේ
මේ රිලේ එකේ අග්‍ර දෙකට එන කරන්ට් එක මෙහෙම මේ අතට එන්න આવොත් ඒක නවත්තන්න තමයි ඩයෝඩ් එක දාන්නේ. මේ අතට විතරක් කරන්ට් එක යන්න. ඉතින් ඒ ඩයෝඩ් එකත් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම දාගන්න වෙනවා. ඊට පස්සේ මෙන්න මේවයි තියෙන අගයන් ටික මම කියන්නම් පොඩ්ඩක්. මම පාවිච්චි කරපු මේවා මේ ට්‍රාන්සිස්ටර් විදිහට මම පාවිච්චි කරේ C828 කියන නම්බර් එකකින් එන ට්‍රාන්සිස්ටර් දෙකක්. C828. ඊට පස්සේ මේ LDR එක ඕගොල්ලන්ට කැමති සයිස් එකක පාවිච්චි කරන්න පුළුවන්. සෙන්ටිමීටරයක් විතර සයිස් එකේ ඒවත් තියෙයි. මිලිමීටර් 3 මිලිමීටර් 5 වගේ සයිස් වල ඒවත් තියෙයි. ඊට පස්සේ මෙන්න මෙතන කන්ට්‍රෝල් එක විදිහට මම 50k එහෙම නැත්නම් 50 කිලෝ ඕම් කියන විදිය කන්ට්‍රෝල් එකක් තමයි පාවිච්චි කරේ. ඊට අමතරව මෙතන LED එක ඕගොල්ලන්ට කොහොමත් ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතන ඩයෝඩ් එකට IN 4001 IN 4007 කියන ඕන ඩයෝඩ් එකක් මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන රිලේ එක විදිහට මම පාවිච්චි කරේ 5 වෝල්ට් රිලේ එකක්. ඊට පස්සේ මෙතන 230 වෝල්ට් මේ බල්බ් එක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම නැවත වතාවක් ඕගොල්ලන්ට කියන්නම්. මේ ට්‍රාන්සිස්ටර් දෙක මම පාවිච්චි කරේ C828 ට්‍රාන්සිස්ටර් දෙකක්. මෙතන කන්ට්‍රෝල් එක 50k 50 එහෙම නැත්නම් කිලෝ ඕම් කන්ට්‍රෝල් එකක්. ඊට පස්සේ මේ ඩයෝඩ් එක IN 4007 හෝ IN 4001 කියන ඕනම නම්බර් එකක ඩයෝඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ රිලේ එක මම පාවිච්චි කරේ 5 වෝල්ට් රිලේ එකක්. ඉතින් මේ LED එක අවශ්‍ය නැහැ අපට දැන් මේ බල්බ් එකක් දාන්න තියෙන හින්දා මේ LED එක තියෙන අග්‍ර LED එක අයින් කරලා ඒ පින් දෙක එකට සම්බන්ධ කරගන්න ඒ වයර් දෙක එකට සම්බන්ධ කරලා දාන්න මෙතනින්. ඉතින් මේකේ අනිවාර්යෙන් ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඉතින් 230 වෝල්ට් එක වැඩ කරනකොට පරිස්සමෙන් වැඩ කරන්න. ඉතින් අර 3 වෝල්ට් මුලින් හදපු සර්කිට් එකත් හදලා මුලින් බලලා ඊට පස්සේ මේකට එන්න. මේ ඇඳපු ඩයග්‍රෑම් ඊට පස්සේ මේ අදාළ මේ උපාංගවල නම්බර් ඒ වගේ සියලුම දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් ඔයාලා බලයි මේවැය අගයන් ගත්තේ කොහොමද මම මෙතන 50k මෙතන 100 ට්‍රාන්සිස්ටර් එහෙම කියලා. ඉතින් මේ වගේ ඒවා data calculation කරන එක ගැනත් මම වෙනම වීඩියෝ එකක් ගේන්නම් ඉස්සරහට. හරි එහෙනම් ඔයගොල්ලෝ අද ඉගෙන ගත්තා අඳුරට සංවේදී වෙන විදිහේ බල්බ් එකක් හදන්නේ කොහොමද කියලා. 230 වෝල්ට් වලින් වැඩ කරන්න පුළුවන් විදිහටත් ඒක හදන්න කොහොමද කියලා. ඒ වගේම සිග්නල් එකක් වර්ධනය කිරීම ගැනත් ඉගෙන ගත්තා. ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා රිලේ එකක් පාවිච්චි කරලා කරන්න කොහොමද කියලා. ඉතින් ට්‍රැක් SCR වගේ දේවල් පාවිච්චි කරලා මේවා කරන්න කොහොමද කියලා මම ඉස්සරහ වීඩියෝ වලදී අවශ්‍ය වෙන තැන්වලදී ඒක කියා දෙන්නම්. හරි එහෙනම් අපි බලමු මේ 230ට ඇඳගත්තු මේ සර්කිට් එකට අනුව 230 බල්බ් එකක් අඳුරට සංවේදී වෙන විදිහට පත්තු කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙතෙන්දි මේ පොඩි සර්කිට් එකට මේ අග්‍ර දෙක අතරට 5 වෝල්ට් වගේ වෝල්ටේජ් එකක් දෙන්න 5 වෝල්ට් වගේ පවර් සප්ලයි එකක් පාවිච්චි කරලා ඊට අමතරව මෙතන මේ බල්බ් එක පත්තු වෙන්න මෙතෙන්ට 230 වෝල්ට් දෙන්න ඕනේ. ඉතින් මේ වගේ මං බල්බ් එකක් හදාගත්තා අර හදපු ප්‍රොජෙක්ට් බෝඩ් එකේ හදපු සර්කිට් එකටම රිලේ එකක් පාවිච්චි කරලා අඳුරට සංවේදී 230 වෝල්ට් වලින් වැඩ කරන බල්බ් එකක් හදාගත්තා. අපි බලමු මේක වැඩ කරන හැටි. ඉතින් මම මේ වගේ ටෝච් එකක් පාවිච්චි කරලා මේ සර්කිට් එකට ආලෝකය දීලා පෙන්නන්නම් මේ බල්බ් එක නිවෙනවද කියලා. ඉතින් ආලෝකය දුන්න හැටි ඕගොල්ලෝ දැක්ක බල්බ් එක නිවුණා. ඒ වගේම මම ආලෝකය නැවත අයින් කරනකොටම මේ බල්බ් එක පත්තු වෙනවා. ආලෝකය දෙනකොටම බල්බ් එක නිවුණා. ටෝච් එක නිවලා අපි පිටින් දෙන ආලෝකය අයින් කරනකොටම අඳුරු වෙනකොටම මේ බල්බ් එක පත්තු වෙනවා. ඉතින් මේ LDR එක අනිවාර්යෙන් මේ මෙතන සම්බන්ධින් මේ ෆෝන් එකේ ෆ්ලෑෂරේ ආලෝකය වැටුණු හින්දා බල්බ් එකේ නිවුණා. ඉතින් මේ මෙතන තියෙන මේ LDR එක අනිවාර්යෙන් බල්බ් එකේ එළිය වැටෙන්නේ නැති වෙන්න පිටින් එන ආලෝකය විතරක් ඒකට ලැබෙන විදිහට ඕගොල්ලෝ හයි කර ගන්න ඕනේ. ඒ වගේම මම මේ සර්කිට් එක හදද්දි විශේෂයෙන්ම අර මෙන්න මෙතන මේ කන්ට්‍රෝල් රෙසිස්ටර් එකක් පාවිච්චි කරේ. ඕගොල්ලන්ට පුළුවන් මේක අඳුර ඒ කියන්නේ අඳුර වැටෙන ප්‍රමාණය අනුව බල්බ් එක කොයි වෙලාවෙද පත්තු වෙන්න ඕන කියන එකේ රෙසිස්ටර් එක කරකෝලා කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් අඳුරු වුණාමද බල්බ් එකක පත්තු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ටිකක් අඳුරු වුණාමද කියන එක. නැත්නම් නිකන් ප්‍රතිරෝධකයක් පාවිච්චි කරත් අපිට මේ වැඩේ කරගන්න තිබ්බා. කන්ට්‍රෝල් එකක් පාවිච්චි කරන්න හිතපු ප්‍රධානම හේතුව තමයි අන්නේ ඒක. හරි යාළුවනේ. ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. නැවත අලුත් වීඩියෝ එකකින් අපි එහෙනම් ඉදිරියේදී හමු වෙමු.
මතක ඇතුව එහෙනම් මාව මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවනේ මතක ඇතුව මාව subscribe කරන්න. ඒ වගේම මේ මගෙන් දාන ඉස්සරහින් ඉදිරියට දාන වීඩියෝ බලා ගන්න අනිවාර්යෙන් බෙල් සලකුණත් ක්ලික් කරන්න. හරි හැමෝටම සියලු දෙනාටම සුබ දවසක්.